සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ සියලු දෙනාටම සුපින්නතුනි බුදුන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ඒ උතුම් බුද්ධ භාෂිතය මුළු මහත් ලොව පුරාම sannivedanaya කරන බෞද්ධ ආරූප වාහිනියේ දායකත්ව සද්ධර්මානුශාසනාව දෙල්ගොඩ නාරංගොල ගුණරතන සම්බෝධිසදහම් සෙවණ පරිශ්‍රයේ සිට ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. පින්නතුනි මේ උතුම් සද්ධර්ම දේශනා පැවැත්වීම වෙනුවෙන් දම්සභා මණ්ඩපයේට වැඩමවදාළ ගම්පහ ඉඳිගොල්ල රාජසිංහ මාවතේ ශ්‍රී සම්බෝධි මෙත්සිත සේනාසනාධිපති පූජ්‍යපාද වත්තේගම ආනන්ද චිත්ත අපේ ගෞරවනීය ස්වාමින්වයන් වහන්සේව අපි සාදු නදනංවා පිළිගනිමු. සාදු සාදු සාදු. පින්නතුනි මේ උතුම් වූ සද්ධර්ම දේශනාවේ ඒ පුණ්‍යවන්ත දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා ගම්පහ ඉඳිගොල්ලේ පදිංචි රංජිත් කරුණාසේකර මහතා සහ කුමුදුනී සුරවීර මහත්මිය ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා. එසේනම් අපි සියලු දෙනාම මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. අවසරයි අපේ හාමුදුරනේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච භික්ඛවේ රත්තිං තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධති යංච රත්තිං අනුපාදිසේසාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායති යං ඒතස්මින් අන්තරේ භාසති ලපති නිද්දිසති සබ්බං තං තථේව හෝති නෝ අඤ්ඤථා තස්මා තථාගතෝති උච්චති. අපගේ භාග්‍යවතුන් වහන්සේටද ඒ ධර්මස්කන්ධයටද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ප්‍රමුඛ ආර්ය මහා සංඝරුවනටද සියලු ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා උදෙසාද සියලු දාගැබ් වහන්සේලා උදෙසාද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ බෝධීන් වහන්සේලා උදෙසාද සිරිපතුල් සටහන් වජිරාසනය ඇතුළු ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේලාටද අරහත් ත්‍රිවිධ චෛත්‍යයන්ටද අපගේ নমස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී මුඛ බුද්ධ දේශනාවන් ලොව පුරා ප්‍රචලිත කිරීම උදෙසා බොහෝ කාලයක් තිස්සේ විශාල මෙහෙවරක යෙදී සිටින බෞද්ධ මාධ්‍ය ජාලයෙහි බෞද්ධ රූපවාහිනී සද්ධර්ම මණ්ඩපයේ සිට මේ වෙලාවේ මේ පින්නතුන්ට මට සිතුණා දෙවියන් සම්බන්ධයෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති කරුණු ටිකක් කතා කරොත් හොඳයි කියලා. මොකද දෙවියන්ගේ පිහිට හොයාගෙන අපි දන්නවා මේ මෑත භාගයේ ජනප්‍රිය ගායිකාවෝ සමහර දේශපාලන නායකයෝ පවා
වෙන ආගමික දෙවිවරුන්ගේ සරණ හොයාගෙන ගිය විස්තර අපිට දකින්නට අහන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ දෙවිවරු ගැන දන්න අයද මේ යන්නේ? එහෙම නැහැ. ඒ ඇතුන්ගේ ලස්සන කටහඬක් ආදී සසරේ කරපු මොකක් හෝ පිනකට ලැබිලා ඒක හේතු කරගෙන යාලා යම්කිසි සමාජ තත්ත්වයක් ලබා ගත්තා. ඉතින් අපිටත් ඒ ඇත්තෝ ඉස්සර නම් ලොකු වීරයෝ තමයි. නමුත් තෙරුවන් සරණ ගියාට පස්සේ අපිට එච්චරම වීරයෝ වුණේ නැහැ ඒ ඇත්තෝ. නොදන්න අයට වීර චරිත. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙවිවරු ගැන දැනගන්නවා, දෙවිවරුත් එක්ක සම්බන්ධ කර ඒ සම්බන්ධතාව පවත්ව ගන්නට එයාලට අවස්ථාව තියෙනවා. ඒ ක්‍රම කියලා දීලා තියෙනවා අපගේ භාග්‍යවතුන් වහන්සේ. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ දෙවිවරු ඔය අපිට කැස්සක් එම්බිරිසාවක් ආපුවාම ඒක හොඳ කරන්නවත් එහෙම නැත්නම් ඔය වගේ වයසට ගිය කටහඬක් ලස්සන කරන්නවත් රැලි වැටිච්ච හැමක් ආය අලුත් කරන්න ඒ වගේ බොළඳ දේවල් වලට මේ මිනිස්සුත් එක්ක සම්බන්ධතාව පවත්වන්නේ නැහැ. මොකද දෙවිවරු කියලා කියන්නේ අතිශයින්ම කාර්යබහුල ජීවිත ගත කරන පිරිසක්. දේශනාවේ තියෙන විදිහට අපි හොයලා බලද්දී එහෙමයි අපිට තේරෙන්නේ. අධික කාර්යබහුල වුණත් මිනිස්සු දිහා බලන අවස්ථා තියෙනවා. හැබැයි අර වගේ බොහෝම මේ ලාමක වූ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න නෙවෙයි උන්වහන්සේලා බලන්නේ. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධා, සීල, ශ්‍රුතචාග, ප්‍රඥා ආදී සේක බල ධර්මයන් ආදී පුරුදු කරනවා නම්, මනුෂ්‍ය ගුණධර්ම, උත්තරීතර ගුණධර්ම පුරුදු කරනවා නම් අන්න ඒ ඇත්තෝ දිහා දෙවිවරු බලනවා. බලලා ආශිර්වාද කරනවා. ඊළඟට උපකාර පවා කරනවා. ඉතින් මේ විස්තරයක් අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට එළිදරව් කරා එක්තරා අවස්ථාවක. මේ කරුණ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතයේ. ඔන්න ඔය දෙවිවරු හොයාගෙන යන අය ඉන්නවා නම්, ගිය අය ඉන්නවා නම් මේක ඇහෙනවා නම් හොඳට අහගන්න. යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් තිසරණ යතහැරලා අනිත් ආගම් වලට දෙවිවරු හොයාගෙන අහගන්න. ඔයාලා හොයාගෙන ගියේ, ඔයාලා හොයාගෙන යන්න ඉන්නේ කොයි වගේ දේව කොට්ටාසද, ඔයාලා අතාරින්නේ කොයි වගේ දෙවිවරුන්ද කියලා. අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. අට්ඨමියම් භික්ඛවේ පක්ඛස්ස චතුන්නං මහරජාණං අමච්චා පාරිසජ්ජා ඉමං ලෝකං අනුවිචරන්ති. ඔව්. මහණෙනි, මේ අටවක දවසේ සතරවරම් මහ රජවරුන්ගේ පිරිසට අයිති ඇමතිවරු මේ ලෝකේ පුරා යනවා කියලා කියනවා. අමච්චා පාරිසජ්ජා කියලා කියන්නේ සතරවරම් දෙවිවරුන්ට ඉන්නවා පිරිසක්. ඒ පිරිස අතර ඉන්නවා ඇමතිවරු. අන්න ඒ ඇත්තෝ මේ ලෝකේ පුරා යනවා කියලා කියනවා. දැන් අපේ රටවල් වලත් ඉන්නවනේ ඇමතිවරු නේද? එයාලා යනවාද එහෙම අපේ රට පුරා යනවාද ඇවිදලා මිනිස්සු ගැන හොයලා බලන්න? යනවා ඡන්දයක් ඉටු වෙද්දී. ඒ යන්නේ යහපත පිණිසද? නෑ. තමන්ගේ පවුලේ දරුවන්ගේ ආදී යහපත පිණිස. ගොඩාක් ඒ වගේ ඇත්තන්ගේ දරුවෝ හිම පිට රටවල ඉගෙන ගන්න හොඳ සුඛෝපභෝගී ජීවිත ගත කරන්නේ. හැබැයි යාළ වෙනුවෙන් කටයුතු කරන ඇත්තෝ ගොඩ දෙනෙක් ගත්තාම දුප්පත්. ඒ මනුස්ස ලෝකයේ ඒකෙත් විශේෂයෙන්ම මේ ලංකාවේ ඒ ක්‍රමේ තියෙන්නේ. ඉතින් මේ සතරවරම් දෙවිවරුන්ගේ ඇමතිවරු ලෝකේ පුරා යනවා කියන ඒ මොකටද? ඒ වගේ දෙයකටද? නෑ. කච්චි බහු මනුස්සා මනුස්සේසු මත්තෙය්‍යා. ඔව්. මේ මිනිස්සු අතර මොන මිනිස්සෙන්ද, මොන මිනිසයාද අම්මට සලකන්නේ? පෙත්තෙය්‍යා. තාත්තට සලකන්නේ කවුද? සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා. ශ්‍රමණවරුන්ට
ඊළඟට බ්‍රාහ්මණවරුන්ට සලකන්නේ උපස්ථාන කරන්නේ කවුද? මෙතන බ්‍රාහ්මණවරු කියපුවාම අපි ගන්න ඕනේ අර ඉස්සර බුදුරජාණන් වහන්සේට වෛර කරපු විදිහේ බමුණු නෙවෙයි මේ. ඊට ඉහත කාලවල ඉඳලා දිනව බර ඍෂිවරු වගේ වෙන්න උත්සාහගත්ත බ්‍රාහ්මණ ජීවිත ගත කරපු ඇත්තෝ. සිල්වත් ජීවිත ගත කරපු ඇත්තෝ. අන්න ඒ වගේ අයට සලකන්නේ කවුද? කුලජෙට්ඨාපචායිනෝ තමන්ගේ පවුලේ කුලේ වැඩිහිටියන්ට සලකන්නේ උපස්ථාන කරන්නේ කවුද? උපෝසතං උපවසන්ති. උපෝසත සිල් රකින්නේ කවුද? පටිජාගරಂತಿ. සිහිනෝන වඩන්නේ කියන්නේ බණ භාවනා සමත විදර්ශනා වගේ දේවල් වඩන්නේ කවුද? පුඤ්ඤානි කරුන්තිති. පින්දහම් කරන්නේ කවුද? අන්න ඕව හොයලා බලන්න කියනවා අර සෙන්පතිවරු ඇමතිවරු මනුස්ස ලෝකයේ පුරා යන්නේ. සමහර විට මනුෂ්‍ය වේශයෙන්ුත් මේ ඇත්තෝ එනවා ඇති අපි දන්නේ නැහැනේ. අහසිනුත් යනවා ඇති අපිට පේන්නේ නැහැනේ. සමහර දැකින අය ඉන්නව නේද? දැන් අපි උනත් එහෙම ඇසුරු කරන සමහර සිල්වත් ගුණවන්ත අය ඉන්නවා. ඒ කියන්නේ කියන වචනේ පිළිගන්න පුළුවන් කාලයක් තිස්සේ ඇසුරු කරාම තේරෙනවනේ මෙයාලා බොරු කියන්නේ නැහැ කියලා. ඒ ඇත්තෝ කියනවා එහෙම දැකපු අවස්ථා අපි දන්නවා පෞද්ගලිකව. සමහර ඉන්නවා සිහි මුලාව වගේ එහෙම අවස්ථාත් අපිට දකින්නට ඇසුරු කරන්න ලැබෙනවා. අරමත් තියෙනවා. කවුද මේ ඇමතිවරු? ආටානාටි සූත්‍රයේ මේ නම් තියෙනවා. ඉන්දෝ සෝමෝ වරුණෝච භාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙට්ඨෝච කින්නිගණ්ඩු නිගණ්ඩුච. ඉන්ද්‍ර කියලා කියපුවාම තියෙනවා සතරවරම් දෙවිවරුන්ට ඉන්නවා කියනවා. පුත්තු 91 බැගින්. අසීතින්දස තේජේන ඉන්ද්‍රනාම මහබ්බලයි. කියන්නේ මේ 91 මේ ඔක්කොටම නම මොකද්ද? ඉන්ද්‍ර. ඒ අය හරිම මහා බලවත් කියනවා, මහා තෙදවත් කියනවා. එතකොට ඒ අතරත් ඒ ඇත්තොත් සෙන්පතිවරුන්ට එන පිරිසක් ඉන්නවා. එතකොට එහෙම ඉන්නවා. භාරද්වාජෝ පජාපති චන්දනෝ කාම සෙට්ඨෝච කින්නි ගහඬු නිගහඬුච පනාදෝ ඕපමඤ්ඤෝච දේවසූතෝච මාතලි. මාතලි කියලා කියන්නේ දේවසූත කියලා කියන්නේ අර සක්‍ර දෙවියන්ගේ රියදුරා නේද? මහා විශාල වාහනයක් තියෙනවා කියනෝනේ අශ්ව දසදහස් ගණක් කියලා. අන්න ඒ. ඊළඟට චිත්තසේනෝච ගන්ධබ්බෝ නලෝරාජා ජනේ සභෝ සාතාගිරෝ හේමවතෝ. ඊයේ ජීවිතයක මහානදම් රකපු ස්වාමීන් වහන්සේලා දෙනමක් පස්සේ ඒ විදිහට ඉපදුනේ. පුන්නකෝ කරතියෝ ගුලෝ. පුන්නක කියලා කියන්නේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ පියා. එරන්දතේ කියන නාගමාතෘගේ කුසෙන්නේ දැඩිමුණ්ඩ දේවතාවුන් වහන්සේ පහළ වෙන්නේ. තාත්තා තමයි පූර්ණක යක්ෂ සෙන්පති. ඒ විස්තරේ තියෙනවා විදුර පඬිත ජාතකේ. පූර්ණක යක්ෂ සෙන්පතිගේ බලය කොහොමද කියලා එකකින් බලා ගන්න පුළුවන්. සීවකෝ මුචලින්දෝච විස්සාමිත්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සුප්පගේ දෝච හිරණෙත්තිච මන්තියෝ පංචාල චණ්ඩෝ ආලවකෝ ආලවක දන්නවනේ නේද? පජ්ජුන්නෝ පජ්ජුන්න කියලා කියන්නේ වැස්සවලහක දෙවිවරු. සුමනෝ සුමුකෝ දදිමුකෝ මණිමානි චරෝදීගෝ අතෝ සේරිසකෝ සහ. ජනේසබ කියලා උතන වුණා. ජනේසබ කියලා කියන්නේ ජනවසබ දිව්‍ය පුත්‍රයා. කවුද? බිම්බිසාර රජුරෝ. සතරවරන් දෙවිවරුන්ගේ යටතේ ඉන්න සෙන්පති කෙනෙක්. අධික කාර්ය බහුලයි මේ ඇත්ත. ඊළඟට සේරිස්සක දිව්‍ය පුත්‍රයා කියන්නේ විමානවත්පේතවත්තු ග්‍රන්ථෙහි විස්තරයක් සඳහන් වෙනවා. සේරිස්සක ඒ විමානවත්වි කාන්තාර පැත්ත බලන්න කියලා වෛශ්‍රවණ දෙවියෝ පවරලා තියෙන්නේ අන්නේ දේවතාවුන් වහන්සේට. මනුස්ස ලෝකයේදී ටිකක් ලෝභ පහේ ඉඳලා පස්සේ තමයි තෙරුවන් සරණ ගිහිල්ලා අන්තිම කාලෙදී පින්දහම් කරලා ගියා. නමුත් මහා විශාල සැප සම්පත් ලැබුවේ නැහැ. පස්සේ ඔය ගවම්පති ආදී රහතන් වහන්සේලාගේ උපකාර මත ඒ අය යම් යම් ආනුභාවයන් සාක්ෂාත් කරගත්තා. මෙන්න මේ සෙන්පති දෙවිවරු. මේ අය අර මෑතකෝයි හොයාගෙන ගිහිල්ලා ඔය ලෙඩ හොඳ කරගන්න සරණ යන දෙවිවරු වගේ කට්ටියද? නෑ. අහලකින්වත් තියන්න බෑ. දැන් ආලවක යක්ෂ සෙන්පතිගේ විස්තරේ බලන්න ආලවක සූත්‍රයේ අටුවාවේ කොච්චර අනුභව සම්පන්නද කියලා. එයාගේ මේ ඉනේ තියනවා කියන එක්තරා ආයුධයක්
කරකවල දමල ගහන්න මට මතක නෑ යා උදේ නම පරාවලල්ල වගේ නමක්. ඒකෙන් දමල ගැහුවොත් එහෙම අවුරුදු අහසට ගැහුවොත් එහෙම අවුරුදු මේ 7යි ඔන්න ඔහම කාලයක්. වැස්ස වහින්නේ නැහැ කියනවා. මොහොතට දමල ගැහුවොත් මොහොත හින්දෙනවා කියනවා. ඒක යා පාවිච්චි කරන්නේ නැහැ යා උදේ ලේසේ. ඒක අර දිව්‍ය ලෝකයේ විශේෂයේ දෙවිවරුන්ට ඒ වගේ ආයුධ ඔක්කොටම නැහැ. යම්කිසි පිනක විපාකයක් විදිහට ඒ ආයුධය ලැබිලා තියෙන එක්කෙනෙක් නේ. ඒ වගේ විශේෂ ආයුධ තියෙන කීප දෙනෙක් ඉන්නවා මේ දිව්‍ය ලෝකේ. වෛශ්‍රවණ දෙවියන්ට තියෙනවා කියනවා මේ නළල මැද ඇහැක්. අපි අහලා තින්නේ ඊශ්වර දෙවියන්ගේ කියන නේද? වෛශ්‍රවණ දෙවියන්ගේ තියෙනවා හැම එකක්. දේශනාවේ තියෙනවා. මේ ඇහෙන් බැලුවොත් එහෙම එකපාරක් මේ බලගතු යක්ෂයෝ 1000ක් විතර එකපර පුච්චන්න පුළුවන් කියනවා. ඒක පාවිච්චි කරන්නේ නැහැ කියනවා. ඉතින් මේ ආලවක සෙන්පති ඒ වගේ උඩ අනිත් අයත් ඔය වගේ මහා නොඑක් ආනුභව සම්පන්න ඇත්තෝ. ඉතින් එයාලට මේ අර වගේ දෙයක් කරනවා කියන එක මහා සුළුපටු දෙයක් ඔය ලෙඩක් හොඳ වෙනකොට ඒ වගේ බාලේවට එයාලා එන්නේ නැහැ. එයාලට ඒ වැඩ නැහැ. වැඩ කරන්නේ ඉච්චර ඒ වගේ දේවල් වලට එන්න වෙලාවක් නැහැ. හැබැයි මෙන්න මේ ಗುಣධර්ම පුරණ ඇත්තෝ හොයන්න නම් එනවා. ඒ අය ගැන ඒ ඇත්තෝ දන්නවා. එහෙමයි කියලා සීල් ගුණධම් පුරණ ඇත්තොන කියලා අර නොයෙකුත් ලෞකික සැප සම්පත් දෙන්නවත් අර වගේ මේ හම ලස්සන කරන්න ඒ වගේ ආශිර්වාද කරන්නේ නැහැ යාලා. අපි ගත්තොත් අපි දෙවිවරු ළඟට ගිහිල්ලා ගොඩක් අය ඉල්ලනෝනේ ලෞකික සැප සම්පත් ඒවට උදව් කරන්නේ නැහැ. ඒ වගේ පහත් දේවල් කරන අය නෙවෙයි. හැබැයි සීල් ගුණධම් පුරණ අයට සෙට් කරනවා උපකාර කරනවා. මේ මහේශාක්‍ය දෙවිවරු ඔය අනාය ගොඩක් හොයාගෙන දෙවියෝ කියලා හොයාගෙන යන්නේ කවුද? ඔය ඉන්නේ පොඩි පොඩි යක්ෂ මේ අමනුෂ්‍ය කොටාස. මලගේ ඥාති වගේ. මොකද එයාලා බලවත් පින්දහම් කරලා නෙවෙයිනේ ඔය උපත් ලබා ගන්නෙ. එතකොට එයාලට මේ ආහාර පාන වස්ත්‍ර ආදී දේවල් ලොකුවට නැහැ. අල්ප වූ විදිහට ඒවා තියෙන්නේ. ඉතින් ඒව මොනවා හරි ක්‍රම වලින් බාහිර විදිහට එයාලා ඒක ලබාගෙන ජීවත් වෙන්න සමහරුන්ට එහෙමත් නැහැ. ඉතින් අර මිනිස්සු තියෙන පහන් ආලෝක ඉටිපන්දන් හරි මොනවා හරි පළතුරු කැවිලි ආදී දේවල් එයාලා භුක්ති විඳිනවා. දැන් මේ දෙවිවරු ඒවට අහු වෙන්නේ නැහැ. එයාලා මහේශාක්‍යයි. ඉතින් ඒවා දෙන නිසා ප්‍රතිඋපකාරයක් විදිහට අර වගේ පුංචි පුංචි මොනවා හරි ලෙඩක් හොඳ කරන්න එයාලා අර යම්කිසි කිරණක් නිකුත් කරනවා. ඒක මේ අපිටත් පුළුවන් මේ විදිහට ආශිර්වාද කිරීමේ බලය හදා ගන්න. අපි හොඳට තෙරුවන් වන්දනා කරලා පිරිත් ආදී දේවල් කියලා බණ භාවනා ආදී දේවල් කරනවා නම් ඒ කරන පුණ්‍යානුභව බලයෙන් ඊළඟට ඒ කරන ඒ ගුණේ සත්‍යයක් අප්‍රමාණ පින් නැති බව සත්‍යයක් ඒ සත්‍යානුභව බලයෙන් කියලා ආශිර්වාද කරන්න පුළුවන්. ඔය ගොඩක් රටවල හීලින් කරනවා කියලා එහෙම කරන්නේ. සමහර ස්වාමීන් වහන්සේලාම ඉන්නවා ලංකාවෙත් ඒ වගේ හීලින් කරන. ඉස්සර අපිට මේව හරීම නිකන් විශාල දේවල් අපි හිතන්නේ මෙයාලා විශාල කට්ටිය කියලා. අමුතෙන් අපිටත් පුළුවන් හදාගන්න ඒවා. ඒවෙතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරයන් නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ මේ වගේ දේවල් වලට නෙවෙයි තියෙන්නේ. නමුත් Tamanට එහෙම නැත්නම් Tamanගේ කවුරුරේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවෙක්ට වෙන්න පුළුවන්. මොන හරි අසනීපයක් හැදුනා මේ වගේ සත්‍ය ක්‍රියාවක් කරලා ආශිර්වාද කරාට ඒක වරදක් නැහැ. ඒකෙන් තිසරණයට හානියක් වෙන්නේ නැහැ. ඒක මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියපු එක්තරා පොතක් තියෙනවා චූටි පොතක්. කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රයට කියලා. ඒකේ එක්තරා අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා හොඳට භාවනා කරලා මේ පෙර ජීවිත බලන නුවණ උපද්දව ගන්නවා යම් පමණකින්. ඒකේ යාට මතක විශේෂ ජීවිත 3ක් තියෙනවා. පෙර ජීවිත. ඒකේ එකක් තමයි එයා මේ ලංකාවේ එක්තරා රාජධානියක රජ කුමරියක් වෙලා ඉඳලා බොහොම ප්‍රතාපවත් රජ කුමරියක් වෙලා ඉඳලා අසල්වැසි රජ කෙනෙක්ට ආදරය කරනවා. ඒ අසල්වැසි රජුරුවන්ගේ බිසවක් ඉන්නවා. බිසවට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. කොහොම හරි කුමන්ත්‍රණය කරලා ඒ රජුරුව ඒ රාජදේවියව බිඳවලා ඒ රජුරුවත් එක්ක මෙයා යාළු වෙනවා. ඒ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් විදිහට අර රාජදේවිය හිර කරනවා. හිර කරලා දරු ගැබත් එක්කම මිය යනවා. මේකේ විපාකය භුක්ති විඳ කියනවා තිරිසන් දුක් විඳ කියනවා. එක්තරා අවස්ථාවක යා කියනවා දේවදාසියක් වෙලා දුක් විඳ කියලා ඉන්දියාවේ තිරිසන් දුක් විඳ කියනවා. මේ ජීවිතේ අවශේෂ දුක් විඳ කියනවා කොහොමද?
ඥාතියෝ ඉස්සරහා දරුවෝ ඉස්සරහා තමන්ගේ ස්වාමියා පුරුෂයාගෙන් නිග්‍රහ ලබන්න උනා කියනවා හේතු නැතුව. අභූත චෝදනා. පස්සේ මහත්යත් මෙයාව දාලා යනවා. ඉතින් කොහොමද තමයි පස්සේ ධර්මයේ හම්බෙන්නේ. ඊට පස්සේ තව මතකයි කියනවාට එක ජීවිතයක්. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ අනුලා දේවිය පස්සේ පැවිදි වුණානේ. අන්නේ භික්ෂුණීන් වහන්සේලාත් එක්ක පැවිදි වෙලා ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ළඟ බණ භාවනා කරලා බෝධින් වහන්සේ මලු ආදී අතුපතු ගාගෙන ඉඳලා ඒකේ පින කියනවා මේ මට එයාට හිතෙනවා කියනවා මට මේ ඒකේ පින කියනවා මං හිතන්නේ මේ විදිහට ධර්මය හම්බෙන්න හේතුනේ කියලා. ඊළඟට තව එකක් කියනවා මොකද්ද? ඇට්ලාන්ටික් සාගරය ඇසුරු කරගත්ත එක්තරා රාජධානියක කුමරියක් වෙලා ඉපදලා ඉඳලා තියෙනවා. ඇනීහා කියලා නමක් තමයි යට තිබෙන්නේ ඒ කාලේ. ඉතින් ඒකේ හිටපු පූජකයෝ මොකද කරන්නේ? මෙයා දිහා බලන මෙයාට යම්කිසි භාවනා ශක්තියක් උපද්දව ගන්න පුළුවන් කියලා දැකලා මේ අම්මට පුරුදු කරයි කියනවා මේ නිල්මානෙල් පොකුණක් දිහා බලාගෙන නිල ආලෝක ධාරා නිකුත් කරන්න පුළුවන් විදිහට කසින වඩන්න. නිල කසිනයි. ඒ මොකටද? අර සත්කම් කරාම ඒ තුවාල හොඳ වෙන්න කියලා නිල ආලෝක ධාරා නිකුත් කරලා සෙත් පතන්න. ඒකයි මෙයාව පුහුණු කරන්නේ. ඉතින් යා කියන ඇත්තටම දැන් උනත් එයාට නිල්මානෙල් මල දකිද්දි හරිම ප්‍රබෝධයක් ඇති වෙනවා කියනවා. ප්‍රියයි කියනවා. නිල් අහසට ආසයි කියනවා. ඒ වගේ දේවල් තිබිලා තියෙනවා. එතකොට මේ ඔය ඒ වගේ දේවල් වලට අර වෙන මේ තිසරණයත් අතහැරලා අර වගේ වෙන ආගම් පස්සේ යන එක ඒක හොඳ නෑ. හිතන්න තමන්ගේ අම්මලා තාත්තලා මලගේ ඥාති වෙලා ඉන්නවා පින් ටිකක් ගන්න බලාගෙන. මේ වගේ දෘෂ්ටි වලට අහු වෙලා යනවා. ඉතින් සෙට් කරනවාද ඊට පස්සේ? කොච්චර ශාප කරනවද ඥාතීන්? ඉෂ්ඨකාමී දෙවිවරු සමහර ඉන්නවා සමන්ගේ පරලොවදී ගන්න උඩට බලාගෙන. මේ වගේ ගොන් වැඩවලට ගියාම මොකද කරන්නේ? යාලා සෙත් පත්නවද? සෙත් පතන්නේ නැහැ. ඉතින් අපරාධය අර ප්‍රසිද්ධ ආදී දේවල් ලබාගෙන ඒවා පාවිච්චි කරලා පොඩ්ඩක් බණපදයක් කිව්වනම් කොච්චර දෙයක්ද? නේද? එක්කෙනෙක් නම් බුදුගුණ සින්දු එහෙම කිව්වා අපි බොහොම ආසාවෙන් අහපුවා. යම් කිසි පිනක් රැස් වෙනවනේ ඒවා නේද ශ්‍රද්ධාවෙන් කියන්නේ. ඒවත් අපරාධේ. එතකොට තේරෙනවා මේ බෞද්ධ වුණාට අපි නිසියාකාර ඒ කියන්නේ මේ මුලක් සහිත යම්කිසි මේ ධර්මානුකූල ශ්‍රද්ධාවකට එන්න ඕනේ. පොඩි කාලෙම මේකට එන්න ඕනේ. දැන් අපේ අධ්‍යාපන ක්‍රමවේදවල පොඩි කාලේ ඉඳන් ওই තිසරණයට තැනක් දීලා උගන්වන ක්‍රමවේදයක් නැහැනේ. ඒකත් බටහිරට නතු වෙලානේ තියෙන්නේ යටින්. බටහිර කරණයත් එක්කනේ මේ ඔක්කොම හැදිලා තියෙන්නේ. ඉස්සර පිරිවෙන් අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඉස්සර දැන් නෙවෙයි ඉස්සර තිසරණේ මුල් කරගත්ත අධ්‍යාපන ක්‍රමවේදත් එක්ක හොඳ ප්‍රඥාවන්තයෝ බිහි වුණා. එයාලා තිසරණයට ලැබී. අද එහෙම නැහැ. ඉතින් මේ තිසරණය ඒ කියන්නේ මේ සියලු ලෝකයන් හිටින වටිනාම මණික් තුන කියලා නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ. ඉතින් ওই මණික් තුන තමන් ළඟට ගන්න ඒ තිසරණේ නැමැති මාණික තුනේ උරුමකරුව වෙන්න කියලා එහෙම කොහෙවත් නැහැනේ අධ්‍යාපන ක්‍රමවේදයක්. නොයේකුත් විෂයන් බිහි වෙනවා. ඒවට නොයේකුත් අධ්‍යාපන ක්‍රම තියෙනවා. ඒවට ගොඩාක් වියදම් කරලා යනවා. නමුත් තිසරණේ නැමැති මේ මණික් තුනට කවුද ඒ වගේ වෙහෙසක් ගන්නෙ? හරිම සුළු ප්‍රමාණයක්. ඒක පොඩි කාලෙම ලැබෙනවා නම් තමයි හොඳ. ඉතින් අර කියපු සෙන්පති දෙවිවරු කවදටද යන්නේ? අටවක පොයට. අටවක පොය කියලා කියන්නේ මහ පොයට ඉස්සෙල්ලා බැලුවොත් එහෙම දවස් 8ක් ආපස්සට. එහෙම නැත්නම් පස්සට. පුර කියලා කියනවා කලින් 8 වෙනි දවස. අව කියලා කියනවා මහ පොයෙන් පස්සේ 8 වෙනි දවස. ලිත්වල තියෙනවා. මෙන්න මේ දවස්වලට අර සෙන්පති දෙවිවරු එනවා. දැන් මේක නොවන දෙයක්ද? මේක වෙනවනේ. මේක බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයනේ. අපි මේව පිළිගන්න ඕනේ. කෙනෙක් කිව්වොත් එහෙම ඕක ප්‍රත්‍යක්ෂ කරලා දෙන්නේ කියලා හෙවොත් එහෙම ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ අපිට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රද්ධාවක් තියෙනවා. අපි විශ්වාස කරනවා ඒක කියන්න ඕනේ. නැත්තම් අපි ප්‍රත්‍යක්ෂ කරලා බලන්න ගියොත් මේ ඔක්කොම අයින් කරන්න වෙනවා. ප්‍රත්‍යක්ෂය කියලා කතා කරන තැනක් තියෙනවා පටිච්ච සමුප්පාදේදී. හේතුඵල ධම. සද්දා රුචි අනුස්සව දිට්ඨි නිජ්ජානක්ඛන්ති ආකාර පරිවිතක්ක ආදී දේවල් ඉක්මවලා ප්‍රත්‍යක්ෂ කරගන්න කියනවා ජාතිපච්චා ජරා මරණම් කියන කරුණ. ඔය විදිහට අංග 12ම විස්තර කරනවා. ඒක එතන. මේ වගේ දේවල් අපි එහෙම ගන්න ගියොත් එහෙම අපි තියෙන ශ්‍රද්ධාවට හානි වෙන්න පුළුවන්.
වෙන කොච්චර දේවල් කෙරෙහි අපි මේ වගේ ප්‍රත්‍යක්ෂ නොකරන දේවල් වල කොච්චර අහු වෙනවද? අහු වෙලා තියෙනවද? ඇයි බුද්ධ වචනයකට අපිට අහු වෙන්න බැරි? නරකක් වෙනවද? වෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා චාතුද්දසියම් භික්ඛවේ පක්ඛස්ස චතුන්නං මහරජාණං පුත්තං ඉමං ලෝකං අනුවිචරಂತಿ. චාතුද්දසියම් කිව්වේ තුදුස්වක දවසේ. මෙන්න මේ තුදුස්වක දවසේ සතරවරම් මහ රජවරුන්ගේ පුත්තු අර කිව්වේ 91 ගාන ඉන්ද්‍ර කියන නමෙන් ඉන්නවා කියලා. ආටානාටිය පිරිත කියවන්න ඒක තියෙනවා විස්තර. සිංහලෙන් බලන්න පුළුවන්. මෙන්න මේ පුත්‍ර දේවතාවෝ එනවා කියනවා කවදටද? තුදුස්වක පොය දවසේ. තුදුස්වක කියලා කියන්නේ 14 වෙනි දවස. ඒ කියන්නේ පුර සහ අව කියලා දෙකක් එතනක් තියෙනවා. 15වක කියලා කියන්නේ 15 වෙනි දවසනේ. හඳ මෝරලමනේ උපරිමනේ. එතකොට හඳ මෝරපු දවසට කලින් දවස, ඒ කියන්නේ හඳ මෝරන පක්ෂේ පුර පක්ෂේ 14 වෙනි දවස තමයි පුර තුදුස්වක. අව තුදුස්වක වෙන්නේ එතකොට 15වක පොයට පස්සේ දවසේ. මෙන්න මේ දවස් දෙකේ එනවා කියන ඉස්සර ඒ දවස් දෙකෙත් සිල්ලරන් තියෙනවා. එතකොට එක දිගට දවස් 3ක්. මෑත ඉතිහාසෙ නෙවෙයි අතීතයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කාලෙනුත් ඒ වගේ සිද්ධියක් අපිට හම්බුණා. කොහෙද හම්බෙන්නේ? සුරුචි ජාතකේ. විශාකා උපාසිකාව සුරුචි කියන රජුරන්ගේ අගමහිසී වෙලා ඉන්නවා. සුමේදා ඒ කල නම. එතුමීට දරුවෝ නැහැ. මිනිස්සු උද්ඝෝෂණය කරනවා මේ රාජධානී ඉස්සරහට ගෙනියන්නේ කවුද කියලා. පස්සේ බිසෝවරු 16000ක් මේ සුමේදා බිසෝම ගෙනල්ලා දෙනවා. අවුරුදු 40000ක් උත්සාහ කරනවා ඒ 16000ත් එක්ක. දරුවෙක් දෙහෙ වෙන්නේ නැහැ. පස්සේ රජුරෝ කියනවා දැන් කරන්න දෙයක් නැහැ. ඔබලා දන්න මොනවා හරි දෙයක් කරලා දෙයියන්ගේ දරුවෙක් ඉල්ලන්න. දීර්ඝාෂ තියෙන කාලයක වෙන සිද්ධියක් මේක. පස්සේ මේ ඔක්කොම නොයෙකුත් වෘත සමාදන් රාජ්‍ය වෘත, ගෝ වෘත, කුක්කුර වෘත සමාදන් වල දෙවියන්ගෙන් දරුවෝ ඉල්ලන හම්බෙන්නේ නැහැ. එතකොට සුමේදා ආගමෙහිසී ඉන්නේ රජුරවන්ගේ බිසෝ තනතුරේ නෙවෙයි අම්මා විදියට. කියනවා මම අම්මා විදියට ඉන්නම් ඔබ අර ඇත්තොත් එක්ක උත්සාහ කරන්න කියලා. පස්සේ රජුරෝ කියනවා දැන් ඔබ මගේ මව් තනතුරේ හිටිය ඇති. ඔබත් දන්න වෘතයක් සමාදන් වෙලා දරුවෙක් ඉල්ලන්න කියනවා. හොඳයි කියලා මෙතුමිය මොකද කරන්නේ? උපෝසත සිල් රකින්න උත්සාහ කරනවා. උපෝසත 8 සිල්. ඒකේ තියෙනවා මාසෙට දවස් 8ක් උපෝසතේ රැකලා තියෙනවා. අපි බලමු වෙලාව තිබුණොත් ඒ විස්තරය තව ටිකක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ මොකට දෙන්නේ තොදොස්වක පොයට අර කාරණේටමයි. බලනවා කියනවා කච්චි බහු මනුස්සා මනුස්සීසු මත්තෙය්‍යා. මේ මිනිස්සු අතර කවර මිනිසයෝද අම්මට සලකන්නේ? පෙත්තෙය්‍යා තාත්තට සලකන්නේ. සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා ශ්‍රමණවරුන්ට බ්‍රාහ්මණවරුන්ට සලකන්නේ. කුලේ ජෙට්ඨාප චායිනෝ වැඩිහිටියන්ට සලකන්නේ. උපෝසතං උපවසන්ති උපෝසත සිල් රකින්නේ. පටිජාගරන්ති සිහිනෝන වඩන්නේ. පුඤ්ඤානි කරොන්තිති පින්දහම් කරන්නේ. ඔන්න ඕව හොයන්න කියනවා එන්නේ උන්වහන්සේලාත්. දැන් සාමාන්‍යයෙන් අපි නම් මොන හරි අපි කියමු අපිට ගොඩාක් සල්ලි තියෙනවා කියලා. අපි වෙනත් රටකට කොහෙට හරි යනවා නම් යන්නේ මොනවටද? මොන හරි මේ වගේ දෙයක් හොයාගෙන පුරුදු කරන්නද? ගුණධර්මයක් පුරුදු නැහැනේ. ගොඩාක් බහුතරයක් අය යන්නේ මොන හරි රස කෑම ටිකක් කන්න. මොන හරි ලස්සන මල්, දියැලි, කඳු ආදී දේවල් බලන්න. ඊට පස්සේ වටිනා ඔය නොයිකු තායිත්තන් ගන්න ඇඳුම් ආදී දේවල්. ඒ වගේ තැන් වලට යනවා. වෙනත් ඖෂධීය ප්‍රතිකාර සත්කාර ආදී දේවල් හොයාගෙන යනවා. ඊළඟට ලෝකේ ජනප්‍රිය තරු ඉන්නවනම් එයාලා වැසුරු කරන්න, එයාලා බලන්න යනවා. ඒ තියන එහෙමයි කරන්නේ. නමුත් මේ දෙවිවරු ඒ වගේ මේ මනුස්ස ලෝකේ ඉන්න මේ සුපිරි චරිත කවුද කියලා හොයන්නේ ඒවට නෙමෙයි එන්නේ. ඉන්න පුළුවන් කවුරුත් දන්නේ නැහැ, ගණන් ගන්නේ නැති මිනිස්සු ඉන්න පුළුවන් අර කියන ಗುಣ පුරුදු කරන, අම්මට තාත්තට සලකන, සංඝයාට උපස්ථාන කරන, අද කාලේ ගත්තොත් ත්‍රිවිධ චෛත්‍යයන්ට ආදරෙන් උපස්ථාන කරන. ඔය සෑයවල් ළඟට එහෙම ගියාම සමහර ඉන්නවා එහෙම. සමහර ඇත්තෝ ඉන්නවා නිතරම එනවා අඛණ්ඩව ඇවිල්ලා වන භාවනා කරලා යන අය ඉන්නවා. මිනිස්සු දන්නේ නැහැ.
ටිකක් එහෙම ගැවසෙදි තමයි පේන්නේ. එයාලට ඉතින් සමහරුන්ට ලොකුට සල්ලි තියෙන බව පේන්නේ නැහැ. සාමාන්‍ය වැඳුමක් අතන් ඇවිල්ලා අයිනකට වෙලා ඒ වැඩේ කරලා යනවා යන්න. එයාලා සුපිරි චරිත නෙමෙයි සාමාන්‍ය ලෝකෙ විදියට ගත්තොත්. නමුත් දෙවිවරු එයාලා ගැන දන්නවා. ඉතින් ඒ විදිහට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන අර තුදුස්වක දවස්වලට සිද්ධ වෙන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තදහු භික්ඛවේ උපෝසතේ පන්න රසෝ චත්තාරෝ මහරජා සමාඤ්ඤේ වයිමං ලෝකං අනුවිචරಂತಿ. පසළොස්වක පොයට එනවා කියනවා කවුද? සතරවරම් දෙවිවරුම. දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ. සීවල පින්තූරවල රූප ඇඳලා තියෙනවා නේද? දතරාෂ්ට කියලා කියන්නේ නැගෙනහිර දිශාවට අධිපති, ගාන්ධර්ව පිරිසට අධිපති. විරූඪ කියලා කියන්නේ දකුණු දිශාවට අධිපති, කුම්භාණ්ඩ පිරිසට අධිපති. විරූපාක්ෂ කියලා කියන්නේ බටහිර දිශාවට අධිපති, නාග පිරිසට අධිපති. වෛශ්‍රවණ කියලා කියන්නේ එහෙම නැත්නම් කුවේර කියලාත් කියනවා. ඒ කවුද? උතුරු දිශාවට අධිපති, යක්ෂ පිරිසට අධිපති. මේ හතර දෙනා වහන්සේලා එනවා කියනවා. ඒ මොකටද? අරකට බයි. කච්චි බහු මනුස්සා මනුස්සේසු මත්තේයා පෙත්තේයා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලජෙට්ඨාබචායිනෝ උපෝසතං උපවසන්ති. පටිජාගරಂತಿ පුඤ්ඤානි කරොන්ති. අර කියන ගුණධර්ම වඩන්නේ කවුද කියලා බලන්න තමයි මේ එන්නේ. බලන්න ඔක එතකොට ඉස්සර අපේ අතීතයේ මිනිස්සු මේ ඇත්තොත් එක්ක සම්බන්ධතා තියාගෙන හිටපු අය නෙමෙයි. එහෙම જાතියක් නේ අපි නේද? දැන් අපි ගත්තොත් එහෙම ඝන දෙවියන්ට එහෙම තියෙන තැන දැන් ගොඩක් අය ගැහුවොත් එහෙම උතුරු පැත්තේ කවුද අදහන්නේ කියලා ඝන දෙවියෝ කියලා කියන්නේ. සමහරු කියනවා අයනායක කියලා කියන්නේ අයනායක කියන්නේ වෙන කෙනෙක්. සතිපට්ඨාන පොත අතේ තියන ඉන්න දෙවි කෙනෙක්. අපි ලංකාවේ දෙවි කෙනෙක්. ඝන දෙවියෝ හොඳ කෙනෙක්. මම මේ කියන්නේ වැරදි කියලා නෙවෙයි. නමුත් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ දෙවි කෙනෙක්. ඒ කියන්නේ යදහිල්ල. විශේෂයෙන්ම හින්දුන්ගේ ආක්‍රමණයත් එක්ක. එතකොට මේ දෙවිවරු ගැන ඔය කට්ටිය දන්නේ නැහැ නේ. ගොඩක් අය ඔය උතුරු පැත්තේ ඉන්න, උතුරු මැද පැත්තේ ඉන්න. ඊළඟට අපේ ලංකාවට සම්බන්ධ වෙන බණ්ඩාර දෙවිවරු කියලා. ගලේ බණ්ඩාර, සුදුමල් බණ්ඩාර, සපුමල් බණ්ඩාර, කුමාර බණ්ඩාර, රජුරු බණ්ඩාර ඒ කට්ටිය ලංකාවේ කට්ටිය. ප්‍රාදේශීය රජවරු. මේ දෙවිවරු. අඩවි බාර වෙයි. ඒක ගැන දන්නේ නැහැ. ඒ අර ආක්‍රමණත් එක්ක ඒකයි ඉතින් අපිට මේ ධර්මයෙන් ඈත් කරලා නොයෙකුත් විදිහට මේ අපිව වට්ටපු නොයෙකුත් වැටිලි වලට අහුවෙච්ච જાතියක් අපි මේ යන්නේ. අවශේෂව තමයි මේ පොඩ්ඩක් කරගෙන මෙහෙම යන්නේ. ඒකත් ඉස්සරහට මොනවා වෙයිද නැහැ. මොකද ගොඩාක් රජ කංකරන දේශපාලඥයෝ ගත්තොත් ලංකාවේ තිසරණයක් නැහැනේ. වංචාවම තමයි තියෙන්නේ ගොඩක් අයගේ. පෙන්නන චරිත නෙමෙයි පස්සේ බැලින්නා. අපිට තිසරණය කියන එක අපිට හොයන්න බෑ. ඒ කියන්නේ මේ අටම ස්ථාන ඇසුරු කරගෙන හිටියත් හොයන්න බෑ. ඒක අපිට එකපාරටම මෙයා තිසරණේ තියෙනවද කියලා. බොරුවටත් එන්න පුළුවන්. ඒක අපිට හොයන්න බෑ එහෙම. ඉතින් මේ සතරවරන් දෙවිවරු. දැන් මේ දෙවිවරු හරීම මේ බල සම්පන්නයි. විස්තර තියෙනවා බලන්න කියලා. මේ දෙවිවරුන්ට තියෙන සැප සම්පත් අපිට හිතා ගන්න බෑ. දැන් මේ වෛශ්‍රවණ දෙවියන්ට ඉන්නවා කියනවා එක භාණ්ඩාගාරයේ අධිපති එක්තරා දෙවි කෙනෙක්. අර සෙන්පති දෙවිවරු දෙනවා මණිභද්‍ර දේවතාවුන් වහන්සේ. ඒක තියෙනවා කණ්ණලවේ තියෙන්නේ රුවන් වමාරණ මුගටික් දකුණු තින් දරාගෙන මසුරන් වහනේ වන කලගෙඩියක් මත දකුණු පාය තබා සිටින්නා වූ මණිභද්‍ර නම් දේවතාවුන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන් කිරි උතුරවා පිනට පිහිට වෙන්නයි පින් ගන්නවයි ඔහොම කියලා තමයි යන්නේ කණ්ණලව. එතකොට ඒ අර ලක්ෂ්මී මෑණියන්ගේ අතින් වගේ අරයාගේ එහෙම තියෙන පුණ්‍ය විපාක. එතකොට එයාලට තියෙන සම්පත් සීමා කරන්න බෑ. එහෙමයි කියලා මේ ඉල්ලන මිනිස්සුන්ට ඒව දෙන්න යන්නෙත් නෑ. අපේ පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ. කාලයක් අපි ධර්මයේ හැසිරෙනවා නම් එයාලා බලලා අපේ පුණ්‍ය ශක්තියක් තියෙනවා නම් ඒක දෙන්න පුළුවන්. ඇයි පිනක් තියෙන්නේ බෑ. නිදිකණ්ඩ සූත්‍රයේ තියෙනවා අපිට යම්කිසි සැප සම්පතක් තියෙනවා නම් ඒකේ භුක්තිය විඳින්නට අදාළ අපේ පින ඉවර නම් ඒක මොනවා හරි වෙලා අපෙන් අහිමි වෙලා යනවා කියනවානේ. සමහරු කියන්නේ මේ මැනික් එහෙම ගන්නවා කියන අනිත් දවසේ ඒක මැරිලා කියනවා. මැනික් මැරෙනවා කියනවා. ගත්තට පස්සේ. ඒ ඇයි?
එයාට මේ මැණිකේ කියන්නේ සැපය භුක්ති විඳින්න පින නැහැ. එයාට ඒක ටික වෙලාවක් බලලා ඒක භුක්ති විඳින්න තිබ්බ සැපයක් විඳින්න යම්කිසි පිනක් ඒක ඉවර වුණාම ඉවරයි. ඒක අතපත ගාලා ඒක ලොක් කරලා තියාගෙන සැපයක් විඳින්න එයාට තිබ්බ පිනක් ඒක දවසයි ඉවරයි. දැන් මේ දෙවිවරු දෙනවා හැබැයි එහෙම හොඳට බලලා තමයි දෙනවා දෙන්නේ. පින තියෙන්නත් ඕනේ. ඇත්තටම බැලුවොත් මේ හැම දෙයකම මේ දෙවිවරුත් එක්ක සම්බන්ධතාව බව පවත්වන්න බලපුවම අපිට පේන දෙයක් තමයි අපි පුණ්‍ය ශක්තියම ගුණධර්ම ශක්තියමයි වඩන්නට ඕනේ කැමති නම් කියන්නේ. එතනින් එහාට දෙයක් නෑ. දැන් සාමාන්‍ය ලෝකේ වුණත් සම්බන්ධතාව විශේෂ සම්බන්ධතාව අපිට හැදෙන්නේ යම්කිසි බලයක් නේ ඒක. ඒක පිටිපස්සේ තියෙනවා පුණ්‍ය ශක්තියක්. කියන්නේ ධාර්මිකව ඇසුරු කරන්න එහෙම ලැබෙනවා නම් අද නම් එහෙමම කියන්න බෑනේ. මේ අට පාස් නැති අයත් ඉන්නවනේ නේද? ඒකෙම. ඒකට එයාලගේ ගෝලියෝ වෙන්නේ ඉතින් මේ උගත්තු නෙවෙයිනේ ගොඩක් වෙලාවට. ඉතින් මේ ධර්මානුකූලව බැලුවොත් බලවත් තැන්වල ඉන්න යම්කිසි පුණ්‍ය ශක්තියක් එයාට හේතු වෙලා තියෙන ඒ වගේ ඇසුරු කරන්නත් ඒක හේතුවක් වෙනවා. ඉතින් මේ දෙවිවරු ඇවිල්ලා අරවා බලනවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේම විස්තරයක් තියෙනවා. සචේ භික්කවේ අප්පකා හොಂತಿ මනුස්සා මනුස්සේසු මත්තේයා පෙත්තේයා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලජෙට්ඨාපචායිනෝ උපෝසතං උපවසಂತಿ පටිජාගරಂತಿ පුඤ්ඤානි කරොಂತಿ තමේනම් භික්කවේ චත්තාරෝ මහරජා දේවානං තාවතින්සානං සුධම්මායන් සභායන් සම්නිසින්නානං සම්නිපතිතානං ආරෝචෙන්ති. ඔව්. ඉතින් ඔය සතරවරන් දෙවිවරු මොකද කරන්නේ? මේ සුධර්මා දිව්‍ය සභාවට ගිහිල්ලා කියන්නේ කොහෙද තියෙන්නේ? තව්තිසා දිව්‍ය ලෝකයනේ. මේ දිව්‍ය සභාවට ගිහිල්ලා කියනවා මෙහෙම කියන්නේ දැන් ඔන්න එහෙම බලපුවාම පේනවා කියන උන්වහන්සේලාට මේ මනුස්ස ලෝකේ අර කියන ගුණධර්ම පුරණයි ඉන්නේ අඩුවෙන් ටික දෙනයි. ඉතින් ගිහිල්ලා අර දිව්‍ය සභාවේ කියනවා දෙවිවරුන්ට අප්පකා කෝ මාරිසා මනුස්සා මනුස්සේසු මත්තේයා පෙත්තේයා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලජෙට්ඨාපචායිනෝ උපෝසතං උපවසಂತಿ පටිජාගරಂತಿ පුඤ්ඤානි කරොಂತಿ කියනවා අනේ පින්වත් දෙවිවරුනි නිදුක්වරණි මනුස්ස ලෝකයේ මිනිස්සු අතර බොහොම ස්වල්ප දෙනා ඉන්නේ අර කියන පින්දහම් කරන ගුණධර්ම පුරන. එතකොට මේ දෙවිවරු අසතුටු වෙනවා කියනවා. තවතිසාවින්නේ රැස්වුණු දෙවිවරු එයාලට දුක හිතෙනවා කියනවා. තේන භික්කවේ දේවා තාවතින්සා අනත්තමනා හොಂತಿ. ඒ එකල්හි තවතිසාවසි දෙවිවරු නොසතුට පළ කරනවා කියනවා. ඇයි? දිබ්බා වත බොහෝ කායා පරිහායිස්සanti පරිපූර්ෙස්සanti අසුරා කායාති. අනේ මේ දෙවිවරු අඩු වෙනවනේ. අසුර පිරිස වැඩි වෙයිනේ කියලා. අසුර කියලා කියන්නේ අර ಗುಣධර්ම වලට කැමති නැති පිරිසක් ඉන්නවා කියනවා. මේ අසුර පිරිසක් දෙවිවරුන්ට කැමති නෑ යාලා. ඉතින් අර පින්දහම් කරන දෙවියන් අතරට ගියාම අර කට්ටිය සාමාන්‍ය ඔය මොන හරි දෙයකින් තමයි උපත ලබන්නේ. ඉතින් එයාලගෙන් කරදර එනවා. සුරාසුර යුද්ධ ගැන සඳහන් වෙන දජග්ග පිරිතේ. ඔය පජාපති ආදී දෙවිවරුන් කොඩි මුදුන බලන්න කියලා කියන සක්‍රද. ඒ සුරාසුර යුද්ධ දින ඉතින් මේ දැන් සුරයෝ එහෙම නැත්නම් මේ දිව්‍ය පිරිස වැඩි වුණාම මෙයාලට බයක් නෑ අර කට්ටියකින් එන තරජන අඩු නිසා. ඉතින් අර පින් කරන ධර්මයේ හැසිරෙන අය ගොඩාක් ඉන්නවනම් මනුස්ස ලෝකේ එයාලා කැමතියි කියනවා එයාලගේ පිරිස වැඩි වෙන නිසා. ඉතින් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සචේ පඩ භික්කවේ බහූ හොಂತಿ මනුස්සා මනුස්සේසු මත්තේයා පෙත්තේයා සාමඤ්ඤා බ්‍රහ්මඤ්ඤා කුලජෙට්ඨාපචායිනෝ උපෝසතං උපවසಂತಿ පටිජාගරಂತಿ පුඤ්ඤානි කරොಂತಿ තමේන භික්කවේ චත්තාරෝ මහරජා දේවානං තාවතින්සානං සුධම්මායන් සභායන් සම්නිසින්නානං සම්නිපතිතානං ආරෝචෙන්ති. ඔව් මේ මනුස්ස ලෝකේ ගොඩාක් පිරිස ඉන්නෝ නම් ඒ කියන ගුණධර්මයන් පුරන එකල්හි සතරවරම් දෙවිවරු තවතිසාවේ සුධර්මා දිව්‍ය සභාවට ගිහිල්ලා කියනවා බහූකෝ මාරිසා මනුස්සා මනුස්සේසු මත්තේයා පෙත්තේයා ආදී විදිහට මේ මනුස්ස ලෝකයේ මිනිස්සු අතර බොහෝ දෙනෙක් ඉන්නවා අම්මට තාත්තට සලකන ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මණීන්ට සලකන කුලේ වැඩිහිටියන්ට සලකන උපෝසත සිල් රකින්න පින්දහම් කරන සිහිනුවන වඩන අය ඉන්නවා කියලා කියනවා. එතකොට මේ දෙවිවරු සතුටු වෙනවා කියනවා. තේන භික්කවේ දේවා තාවතින්සා අත්තමනා හොಂತಿ සතුටු වෙනවා. සතුට පළ කරනවා. දිබ්බාවත බොහෝ කායා පරිපූර්ිස්සanti පරිහායිස්සanti අසුරා කායාති. ඔව් මේ දිව්‍ය පිරිස වැඩි වෙනවනේ.
අසුර පිරිස අඩු වෙනවනේ කියලා එයාලා සතුට වෙනවා කියනවා. එතකොට බලන්නකෝ මේ දෙවිවරු අපි ගුණධර්මවල දියුණුව කොච්චරනම් ප්‍රාර්ථනා කරනවා. මේක තියෙනවා මේ ඊට පස්සේ තව සූත්‍රයක් එතනම පස්සේ ඒ සූත්‍ර දේශනාවේ තියෙන්නේ මේ ඔන්න එක්තරා වෙලාවක සක්‍ර දෙවියෝ ඒ දිව්‍ය සභාවේ දෙවිවරුන්ට මෙන්න මෙහෙම ගාතාවක් කියනවා. කොහොමද? චාතුද්දසින් පංචදසින් යාච පක්ඛස්ස අට්ඨමි පටිහාරිය පක්ඛංච අට්ඨංග සුසමාගතං උපෝසතං උපවසෙය්‍ය යෝපස්ස මාදිසෝ නරෝති. සක්‍ර දෙවියෝ කියනවලු කවුරු හරි මිනිස්සෙකුට හිතෙනවා නම් මං වගේ වෙන්න කියලා. එයා කරන්න ඕනේ තුදුස්වක පොයට. ඒ කියන්නේ 14 වෙනි දවස් දෙක. 15වක පොයට. 8වක පොයට. පුර අව දෙකක් තියෙනවානේ. පාටිහාරය කියන්නේ අමාවක පොයට අෂ්ටාංග උපෝසත සිල් රැකීමයි නේ කියලා කියනවා. එයා කියනවලු. එතකොට අර මම කියවනේ මේ ඔය උපෝසත සිල් රැකීමේ විස්තරයක් අතීතයේ අපේ විශාඛා උපාසිකාව දවස් 8ක් උපෝසතේ රකිනවා. දවස් 8ක් උපෝසතේ රකින්න ලේසිද රජ පවුලක ඉපදිලා? ඈ? ලේසිද අමාරුද ඔබ හිතන්නේ? අමාරුයි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදේ. භෝජන මොනවද ඒවා? රාජ භෝජන. අතහරින්න පුළුවන්ද? අපිට මේ නිකන් පරිප්පුවයි ඈ සම්බෝලෙයි කිරි හොද්දයි කරෝල කෑල්ලයි අතරින්න පුළුවන් නේද? හරි අමාරුයි නේද සිල් ගත්තාම ගොඩක් අම්මලාට තාත්තලාට. ඒක මතක් වෙනවනේ. එතකොට රාජ භෝජන අතහැරිය කියනවා දවස් 8ක් මාසෙට. මේ 16000ක් පිරිසට මෙයා ප්‍රධාන. මෙයා තමයි අනිත් කෙනා. හරි 16000ක් තව ඉන්නවා අවශේෂ දෙවිවරු. දෙවියන් වහන්සේලා. එතකොට ඊළඟට නච්ච නැටුම් බෑ. නටන්න බෑ. රාජ දෙවිවරු ගොඩක් හිමු නෑනේ. නමුත් නර්තන බලනවා. ගීත සින්දු කියන්න අහන්න ඒවට යන්නේ නෑ දවස් 8ක්. ඒ කියන්නේ ලෝකයේ තියෙන සුපිරිම සංගීතනේ යාලට ලැබෙන්නේ. නේ? වාදන කියලා වෙනම තියෙන ඔය සංගීතඥයෝ ඉන්නවා ලෝකේ නෝයිකොත් ඒවා ලොකු පිරිසක් ඒවට රැස් වෙනවා බලන්න. සින්දු කියන්නේ නැහැ ඒ සංගීතය විතරයි. නච්ච ගීත වාදිත විසූක දස්සන. ඔය නෝයිකොත් තියෙන විහිළු මැජික් ආදී දේවල් අපි බලන්න යන්නේ නේද? ඊළඟට නෝයිකොත් ඔය කානිවල් කියලා ඒ මිනිස්සු යන්නේ. චිත්‍රපටි බලන එකත් ඒකම තමයි. මේව බෑ. මේව කරේ නැහැ කියනවා දවස් 8ක්. ඒකේ ලෝකේ හොඳ මේවා යාට බලන්න පුළුවන් සජීවීව. නමුත් අතහැරිය කියනවා. මාලා ගන්ධ විලේපන මල් සැරසිලි කොහොම මල් දෙයාලට තියෙන්නේ? රාජකීය මල් නේද? වෙනම උද්‍යාන තියෙනවා යාලට මල් නෙලන්න. ඊළඟට සුවඳ විලවුන් වර්ග ගත්තොත් ලෝකේ හොඳ මේවා. ඒවා සාමාන්‍ය මිනිස්සුන්ට දකින්නවත් හම්බෙන්නේ නැති සුවඳවල්. ඒවා අතහැරිය කියනෝනේ දවස් 8ක්. ඊළඟට විභූෂණට්ඨාන. ඒ කියන්නේ මේ විසිතුරු ලෙස සැරසීම. වෙනම ඉන්නවනේ යාලා සරසන්න නේද? මේ උපස්ථායිකාව. බලන්නකෝ ඉතින් අපිට ඒවා තියනවද? එතකොට කොහොම ජීවිත දේවනේ විශාඛා උපාසිකාව අපිට හිතෙන ලස්සනට මේ ඇඳ පැළඳන ගිහිල්ලා දාන බෙදෙන චරිතයක් කියලානේ. නමුත් ඒවත් එක අපිට හොඳට පේනවා මේ හොඳට බණ භාවනා කරපු ඇත්තියක් මේ. භාවනා පැත්ත දියුණු කරපු කෙනෙක්. ගිහි ජීවිතෙත් විඳින ගමන් ඒ කටයුතු කරන ගමන් අර පැත්තත් දියුණු කරපු කෙනෙක්. ඇයි මේ අබුද්ධෝත්පාද කාලයකනේ මෙහෙම කරලා තියෙන්නේ. උපෝසතේ දවස් 8ක් රැක්කා කියනවා. ඒ කියන්නේ එයා ඒක රැකලා රැයට සත්‍යක්‍රියා කරනවා කියනවා. මම මේ කරපු සීලේ අනුහසින් මට දරුවෙක් පිළිසඳ ගනිත්වා කියලා. පස්සේ මේක දැනුණා සක්‍ර දෙවියන්ට. සක්‍ර දෙවියන්ට මේක දැනිලා තමන් වහන්සේ මෙනවා. එන්න ඉස්සෙල්ලා තව සිද්ධියක් වෙනවා. දැන් කල්පනා කරන සක්‍ර දෙවියන් මෙතුමිය මේ සුළුපටු පහේ කෙනෙක් නෙමෙයි මේ පුරණ ගුණ ගත්තාම. ඒ නිසා මෙයාට හොඳ පින්වන්ත දරුවෙක් දෙන්න ඕනේ. බලපුවාම ඉන්නවා නලකාර කියලා දේවතාවෙක්. එයා චුත වෙනවා උපදිනවා මේ මනුස්ස ලෝකෙන් ඇවිල්ලා දෙවියන් අතර කාලයක් තිස්සේ ඉන්නේ. පල්ලෙහාට වැටෙන්නෙම නැහැ. එහි ආයුෂ භුක්ති විඳලා චුත වෙලා ආයෙත් එයාම වෙලා උපදිනවා.
කියන පසේ බුදුරජාණන් වහන්සේලා 7 නමකට වස් කාලවල 7ක් උපස්ථාන කරලා තාත්තයි පුතයි එකතු වෙලා. ඉතින් ඒ නලකාරය කියන උණබට ආදී දේවල් වලින් කුටියක් හදලා ඒව පූජා කරලා. නලකාර දේවතාවා. එයා චුත වෙන්නේ ඉන්නේ කියනවා ගිහිල්ලා ඔබ මනුස්ස ලෝකෙට යන්න ඕන කියලා. එයා කැමති වෙන්නේ නැහැ. කියනවා මිනිස්සුත් අපි වගේ වෙන්නනේ බලන්නේ දෙවියනේ. ඇයි කියලා. කියනවා ඔබ යන්න ඔබට දෙවිය කෙනෙකුට අවශ්‍ය දෙනවල් දෙන්නම් කියනවා මනුස්ස ලෝකෙට. පස්සේ කැමති වෙනවා. ඉතින් බෑ කියන්න බෑනේ සක්‍ර දෙවියෝනේ. පස්සේ චුත වෙන්නේ නැහැ. තව එයා ඉන්නවා. ඒ අතර සක්‍ර දෙවියෝ ඍෂිවරයෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා අහසේ සක්මන් කරනවා අර උද්‍යානයේ රාජ උයනේ. ඔක්කොම එළියට එනවා අර බිසෝවරු. කියනවා දරුවෝ දෙනවා මං කාටද දරුවෙක් ඕනේ කියලා. මේ ඍෂිවරයා. අර ඔක්කොම අත් ඉස්සුවා කියනවා අත් දෙකම උස්සනවා. හැබැයි සිල්වත් කෙනෙකුට තමයි දෙන්නේ කියනවා. පස්සේ ඔක්කොම අත් පහක් දැම්මා කියනවා. එහෙනම් අන්න අර සුමේධා බිසවට දෙන්න කියනවා. පස්සේ අහසින්ම ඍෂිවරයා යනවා සඳලු තලයේ ළඟට. එතකොට අරයා එනවා වැඳගෙන. එතකොට කියනවා මම දරුවෝ දෙනවා කියනවා. අනේ ස්වාමිනී මට දරුවෙක් ඕනේ කියනවා. හැබැයි ಗುಣධර්ම තියෙන අයට විතරයි කියනවා. මොනවද ඔබ තුල තියෙන ಗುಣ? ඒකේ ಗುಣධර්ම විස්තරයක් කරනවා. විශාල ಗುಣධර්ම ගොඩක්. කියනවා සුරුචි රජුරෝ ඇර වෙන පිරිමි කෙනෙක් ගැන මං හිතින් හිතලා නැහැ කියනවා. මේ සත්‍යයක් මේ සත්‍ය අනුභවයෙන් මට දරුවෙක් ලැබේවා කියනවා. මම මේ මාලිගාවට ආවට පස්සේ සුරුචි රජුරන්ගේ අම්මටයි තාත්තටයි සේවක සේවිකාව ලවා නෙවෙයි මම මගේ අත් දෙකින් උපස්ථාන කරේ කියනවා. එහෙම පුළුවන් නේ සේවකයෝ ලවා. එහෙම නෙවෙයි අත් දෙකින් කරයි කියනවා. මේක සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන් මට දරුවෙක් ලැබේවා කියනවා. ඊළඟට කියනවා මේ මාලිගාව ඇසුරු කරගෙන සේවක සේවිකාව ගොඩාක් ඉන්නවා කියනවා. ඒ කවුරු කෙරෙහිවත් මගේ හිතේ කිසිම ද්වේෂයක් ඇති වෙලා නැහැ කියනවා. ද්වේෂයක් ඇති වෙන්න ඕන තරම් අවස්ථා එන්නේ නැද්ද සේවික සේවික ලොකු මාලිගාවක් නේ. එහෙම වුන්නේ නැහැ කියනවා. ඒක සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන් දරුවෙක් ලැබේවා කියනවා. ඊළඟට මේ මාලිගාවේ ඉන්නවා කියනවා මට අමතරව 16000ක් දේවිවරු. ඒ කවුරු කෙරෙහිවත් මගේ කිසිම ඉරිසියාවක් නැහැ කියනවා රජුරුත් එක්ක හිටියා කියලා. කිසිම ද්වේෂයක් හට ගන්න නැහැ කියනවා. ඉතින් ඔක්කො ලේසිත් පුළුවන් දෙයක්ද ඔය කරන්න? එහෙම පුළුවන් ද පිරිසක් එක්ක ඉද්දි විශේෂයෙන් මේ පාර්ශවයට කරන්න බෑ. මේක සත්‍යයක්. මේ සත්‍ය අනුභවයෙන් මට දරුවෙක් ලැබේවා කියනවා. ඊළඟට කියනවා මේ මාලිගාව ඇසුරු කරගෙන යාචකයෝ පිරිස් ඉන්නවා කියනවා ගොඩාක්. ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියනවා ගොඩාක් යැපෙනවා. මම මේ ඔක්කොටම කර්මඵල අදාගෙන දන් දෙනවා කියනවා. කිසිම මමනාපයක් නැහැ. මේක සත්‍යයක්. ඒ සත්‍ය අනුභවයෙන් මට දරුවෙක් ලැබේවා කියනවා. ඊට පස්සේ කියනවා සිල් රකින්න විදිය අර 15ක පොයටයි ඊට පස්සේ තුදුස්සක පොය දෙකටයි පුරාව 8වක පොය දෙකටයි පුරාව ඊට පස්සේ අමාවක පොයටයි තව පොය දෙකක් තියෙනවා මොනවද? සතවක. එතන පොය කියලා ගන්නේ සතවක කියන්නේ පුර 7 වෙනි දවසයි අව 7 වෙනි දවසේ ඒ දෙකෙත් එයා සිල් දරන. එතකොට 7වක සහ 8වක කියදී දවස් දෙක එකවර සිල් දරන් තියෙනවා. ඔක්කොම දවස් 8ක්. මම මෙහෙමයි කියන්නේ තව තියෙනවා කියනවා සක්‍රදිව අපිට කාර්ය බහුලයිනේ. ඔබ තුල තව බොහෝ ගුණ තියෙනවා අපි දන්නවා කියනවා. කියනවා ඔබ බොහෝ පින් කරලා කියන ඔය වගේ අනුභව සම්පන්න උනේ මේ ජීවිතේ පින් කරලා අපි ළඟට එන්න කියනවා. ඔබ දිහා දැන් දෙවිවරු බලන් ඉන්න කියනවා. දැන් බලන්න සක්‍රදේවය කියලා කියන්නේ දිව්‍ය ලෝක දෙකක අධිපතිනේ. කොච්චර කාර්ය බහුලද? අපිට හිතා ගන්න පුළුවන්ද? ඒ වුණත් මේ නර ලෝකේ ඉන්න ස්ත්‍රියක් වෙනුවෙන් එනවා ආරොක්කම දාලා. ඇයි මේ එන්නේ? එතුමියගේ ගුණය නිසා. බලන්න දෙවිවරුත් ගුණයට වඳිනවා. අපි කියන්නේ සාමාන්‍ය මේ වචනේ හොඳ නෑ. අපි ගත්තොත් එම් නිකන් යටත් වෙනවා ගුණයට. එතන කියන්නේ ගුණයට ඔළුව පාත් කරනවා. දෙවිවරු. ඔළුව පාත් කරනවා කියපුවම අපි අදහස් කරන එක නෙවෙයි ඈ. මේ මෙතන අදහස් කරේ යම් එතන ගන්නේ ගුණය කොච්චර වටිනවද කියන්නේ මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ දිව්‍ය ලෝකෙට යනවා කියනවා මම සක්‍රදේවිය කියලා. ඔබ වෙනුවෙන් ආවි කියනවා. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා අර දේවතාවට හිත පිරවන්නේ හිතව රෑ පිළිසිඳ ගන්නවා. එයා තමයි පස්සේ කාලෙක පනාද කුමාරයා වෙන්නේ. පනාද කුමාරයා රජුර වෙනකොට පනාද කුමාරයා රජ වෙනකොට සක්‍රදේවිය විශ්වකර්ම දෙවියෝ එවනවා. මාලිගාවක් මවන්න කියලා. යොදුන් 25ක් උස මැණික් මාලිගාවක් මවන්නේ. ඒ කියන්නේ 70ක්ම 250ක් උසයි. තාමත් ඒක තියෙනවා ගංගා නම් ගඟේ. පස්සේ කාලෙකේ පනාද රජුර තමයි බද්දජී රහතන් වහන්සේ විදියට අපේ බුද්ධ ශාසනය වැඩ සිටියේ. උන්වහන්සේ මේ මාලිගාව උඩට අරන් පෙන්නනවා මං හිටියේ මේක ඉස්සර කියලා. පස්සේ දාන එක තාමත් තියෙනවා. ඉතින් ඒ නිසා මේ උපෝසත සිල් ආදී ගුණධර්ම පිරීමමයි
අපිට යහපත උදා කරලා දෙන්න. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම මෙලොව පරලොව යහපත පිණිස නිවන් මඟ පිණිස හේතු වන්නා වූ ඒ ගුණධර්මයන් පුරන්නට දාන සීල භාවනාදී ගුණධර්මයන් අනෙකුත් ඒ මෞපි උපස්ථානයන් ආදී ගුණධර්මයන් පුරන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බලවතුන් බවට පත් වෙන්නට මේ සියලුම ධර්ම ශ්‍රවණ මේ පුණ්‍ය ධර්මයන් ආශිර්වාදයක්ම වේවා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාවට දායකත්වය දරනවා ගම්පහ ඉදිගොල්ලේ පදිංචි රංජිත් කරුණාසේකර මහත්මයා සහ කුමුදුනී සුරවීර මහත්මියතුළු පවුලේ ඥාතිත මිත්‍රාදීන් පිරිස. ඉතින් මේ රැස් කළා වූ සියලුම පුණ්‍යානුභාව බලෙන් තෙරුවනේ අනුහසින් දේවානුභාවයෙන් ඒ පින්වත් සියලුම දෙනා සුවපත් භාවයට පත් වේවා. විශේෂයෙන්ම රංජිත් කරුණාසේකර මහත්මයාගේ 68 වෙනි ජන්මදිනය යෙදෙනවා පෙබරවාරි 20 වෙනි දිනට. ඉතින් ඒ හේතු කරගෙන විශේෂයෙන් මෙතුමට පතන්න කියනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණයට පැමිණි සියලු දෙනාට ආදී වශයෙන්. ඉතින් මේ මහත්මයා ඇතුළු මේ දායකත්වයෙන් දරූ සියලු දෙනාද ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනාද නිදුක් නිරෝගී සුවපත් භාවය ආදීන් ආඩ්‍ය වෙත්වා. ඒ සියලු දෙනාටම බුදුසසුනේ බලවතුන් බවට පත් වෙන්නට මේ සියල්ලක්ම ආශිර්වාදයක්ම වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝකයේ ඒබ්‍රහම් පෙරේරා දිසානායක සීයට, රෝහිත නෝනා ගුණසේකර ආච්චියම්මට, මර්තේලිස් පෙරේරා දිසානායක මාමට, නිමල් කරුණාසේකර සහෝදරයාට, ඒ වගේම දෙපාර්ශවයේම මිය පරලෝකයේ සියලුම දෙමව්පියන් ඇතුළු ඥාතීන්ට ආදී වශයෙන් පින් දෙන්නට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ සියලුම දෙනාගේම මළගිය ඥාතීන්ට පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සියලු දෙනාම මෙපින් බලෙන් සුඛිත මුදිත වෙත්වා. ඒ සියලු දෙනාටම බුදු සසුනේ පිහිට ලබන්න මේ පින් හේතු වේවා. ඒ වගේම අපවත් වී වදාළ විශේෂයෙන්ම මේ බෞද්ධ මාධ්‍ය ජාලෙහි නිර්මාතෘ පින්වත් දරණාගම ශ්‍රී කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මේ පින් අනුමෝදන් කරන්නට කියලා සඳහන් කරනවා. ඒ වගේම අපවත් වූ සියලුම සංඝ රත්නයට පින් දෙන්න කියලා සඳහන් කරනවා. ඒ වගේම රට ජාතිය වෙනුවෙන් දිවිපිදු නොයෙකුත් ජාතක වීරවරු රණවිරු ආදීන්ට පින් දෙන්න කියන ඉතින් මේ සියල්ලෝ මෙපින් බලෙන් සුඛිත මුදිත භාවයට පත්වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කළා වූ සීලෝම පුණ්‍ය ධර්මයන් ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ඨකාමී සහ ආරක්ෂක දෙවි දේවතාවියෝද විෂ්ණු කතරගම සුමන සමන් විභීෂණ දරිබුණ්ඩ ගම්භාර ආදී නොයෙකුත් දේව කොට්ඨාසයන්ද විශේෂයෙන් මේ සතරවරම් දෙව් රජවරු ඉන්ද්‍රාදී සෙන්පති දෙවිවරු මෙපින් බලෙන් සුඛිත මුදිත වෙත්වා. සක් දෙවිඳුන් ආදී වූ සුවපත් වෙත්වා. ලෝකපාලක සම්මාදිෂ්ඨක දෙවි දේවතාවෝ මෙපින් බලෙන් සුඛිත මුදිතව ඔබ අප සියලු දෙනාට ලෝවාසී බෞද්ධ ජනතාවට ආශිර්වාද කරත්වා. ඒ සියලු දෙවිවරුන්ට කැමැති බෝධියකින් නිවීම පිණිස මේ පින් හේතු වේවා. සතුටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා.